සිව්වන භාවනා වැඩසටහනේ දවල් වරුවේදී දේශනා කරන ලද ගද්දුල බද්ද සූත්‍රය සහ විදර්ශනා භාවනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙහිදීත් අද උගන්වන්නේ ගියවර කුප්පියවත්ත භාවනා වැඩසටහනේදී උගන්වපු දේශනේ. මොකද හේතුව ඒක අහපු නැති අය මෙතන ඉන්න නිසා. ඒ දේශනාවේ නම ගද්දුල බද්ද. ඒක මතකයිනේ. මම මේක මීට කලින් මෙහි ඒ කතාව විතරක් කියලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනය තුලින් පෙන්වා දීලා තිබෙන්නේ පුතග්ජන කෙනෙකුගේ ජීවිතයක තිබෙන අනතුර. හැමදේම පුතග්ජන භාවයේ රැඳෙන්න හේතු වෙන්නේ මොකද්ද? මොකද්ද හේතුව? ඒ කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා පුතග්ජන භාවයේ හිතිරිය හැමදේම රැඳෙන්නේ. අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවනි අවබෝධ කරගත්තොත් එක්තරා සත්‍යයක්. ඒ සත්‍යයට මොකද්ද කියන්නේ? චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු දවසට අපේ පුතග්ජන භාවයෙන් අපි නිදහස් වෙනවා. චතුරාර්ය සත්‍ය තුල කියවෙන්නේ මොනවද? දුක. දුක තියෙන්නේ නිකන් නෙවෙයි. දුක පවතින්නේ කුමක් මතද? හේතුවක් මත. ඒක තමයි සමුදය. දුක පවතින්නේ හේතුවක් මත. ඒ හේතුව නැති කරාම දුක නැති වෙනවා. ඒ හේතුව නැති කරන්න ක්‍රමයක් තියෙනවා කියන ඔන්න ඔය ටික පිළිබඳ අවබෝධ කරගන්න තියෙන්නේ. ඒක අවබෝධ කරගත්තොත් ඔන්න අපි මූලිකම ප්‍රශ්نين අපි නිදහස් වෙනවා. මූලිකම අනතුරෙන් අපි ගැලවෙනවා. අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතුමයි. දැන් අපි සමථ විදර්ශනා මේ මොනවා කළත් මේ ඔක්කොගෙම මේ කියවෙන්නේ මොකක්ද? දැන් විදර්ශනාව අපි වඩනවා. මොකක් ගැනද මේ කියන්නේ? දුක ගැන. දැන් ගද්දුල බද්ද සූත්‍රي පුරාම තියෙන්නේ දුක ගැන. මං කලින් කියා දීපු හැම සූත්‍රයකම තියෙන්නේ දුක ගැන. ඒකෙන් අපිට පේනවා මේක මේ අවබෝධ කරන්න ලේසි එකක් නෙමෙයි. දුක අවබෝධ කරන්න නම් එයා අනිවාර්යයෙන්ම
ඒකේ ඇත්ත తත්වේ තේරුම් අරගෙන තිබෙන්නට ඕන. ඉතින් දුකේ ඇත්ත తත්වය තේරුම් ගත්තේ නැතුව කවදාවත් අපිට දුක අවබෝධ කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් පිළිගන්නවා අපිට තේරෙනවා මේ ශාරීරික දුකක් කියලා නේ. නමුත් හිත ගැන අපි හිතන් ඉන්නේ කොහොමද? අපිට හිත දුකක් කියමින් අපි කතා බස් කළාට අපි හිත මම කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් කොහොමද දුක අවබෝධ කරන්නේ? දුක මම කියලා පිළිඅරන්නම් අපි. අපි දුක මම කියලා පිළිගත්තාම අපි කොහොමද අවබෝධ කරන්නේ? අවබෝධ කරන්න දෙයක් නැහනේ. අපි අහුවෙලානේ. අන්න ඒකට ඒ වැරදි මත වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා අවබෝධයක් කරා යන පිළිවෙලට අපි මේක තේරුම් ගන්නට ඕන. අන්න එහෙම තේරුම් ගත්ත දවසට අපිට පුළුවන් මේ ජීවිතේදීම ධර්ම අවබෝධ කරන්නට. මේක කල් දාන්න එපා. කල් දාන්න එපා කියන්නේ ඇයි? අනිත් ඕන දෙයක් කල් දැම්මට කමක් නැහැ. මගුල් ගෙවල්, ඔය ගෙවල් දොරල් හදනියුව, ගමන් බිමන් ඒව කල් දැම්මට කමක් නැහැ. ඇයි? අනන්ත සංසාරේ ඕන තරම් හම්බ වෙනවා. තව හම්බ වෙනවා අපිට ඕන තරම් ඕවා. හම්බ වෙන්නේ නැත්තේ ධර්මයේ මුණ ගැහින්නේ නැහැ ලීසියෙන්. ලීසියෙන් මුණ ගැහින්නේ නැහැ ධර්මයේ. ඒක කලාතුරකින් මුණ ගැහෙන එකක්. ඉතින් කලාතුරකින් මුණ ගැහෙන ධර්මයේ හම්බ වෙච්ච වෙලාවට අරව ඔක්කොම අපි කල් දාන්න ඕනේ. කල් දාලා ධර්මයට පළවෙනි තැන දෙන්න ඕනේ. එහෙම කළේ නැත්නම් අපිට හැමදේම මුණ ගැහෙන දේවල් ටිකමයි මුණ ගැහෙන්නේ. වෙන කිසි දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. සංසාරේ අපි ගෙව්වේ එහෙමනේ. දැන් බලමු මිනිස්යන්ට නෙමෙයි ඔක්කොම තියෙන්නේ නැකත් මගුල් තුලා මේ ඔක්කොම මිනිස්සුන්ට. තිරිසන් ලෝකෙ ඉපදිච්ච ගමන් ඔක්කොම ඉවරයි නැකත් ටික. ඔක්කොම ඉවරයි. සුබ නැක සුබ මුහුර්ති රාහු කාලේ බලන ඒවා ඔක්කොම ඉවරයි. පෙරේත ලෝකෙ ඉපදිච්ච ගමන් ඔක්කොම ඉවරයි. නිරේ ඉපදිච්ච ගමන් ඔක්කොම ඉවරයි. එහෙනම් අපිට තේරෙනවා ඒ ඔක්කොම මිනිස්සු හදාගත්තු මනස්ගාත. ඒ මනස්ගාතවල පැටලි යන්නේක නවත්තලා ධර්මයේම මනාකොට තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙම තේරුම් ගැනීමක් අපි ඇති කර නොගත්තොත් අපිට හරි පාඩුයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර පැහැදිලිව ඒක දේශනා කරලා තියෙනවද? මහණෙනි මේ සංසාරේ පටන් ගත්ත දවස සොයන්න බෑ. පටන් ගත්ත දවස අසවල් දවස කියලා කියන්න බැරි එකක්. පුබ්බා කෝටින පඤ්ඤායති. මෙන්න මෙතන ඉඳලයි මේක පටන් ගත්තේ කියලා කිසි කෙනෙකුට පෙන්වන්න බෑ. බුදුරජාණන් වහන්සේටත් බෑ. කාගේද? අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බෙදුණු සත්වයාගේ. මතක තියාගන්න ඕනේ මේකට අයිති මනුස්ස ලෝකේ ඇමරිකාවේ බිල් ක්ලින්ටන් ඉඳලා සියලු දෙනාම අයිති. මොකේටද? අවිද්‍යාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා. ඒක මේ සිංහලයේ විතර නෙමෙයි සුද්ධොත් අයිති. එතකොට මේ සියලුම සත්වයෝ ಜಾති කුල ගෝත්‍ර ભેදින් තොරව සියලු සත්වයන්ට පොදු එකක් මේ කියන්නේ.
මනුස්ස ලෝකේ විතර නෙවෙයි. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, නිරයේ, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ යම් කෙනෙක් ඉන්නවද අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳිච්ච අන්නේ සියලු දෙනා ගැනයි මේ කියන්නේ. මේක කියනවා ඒ අවිද්‍යාවෙන් වැසිච්ච තණ්හාවෙන් බැඳිච්ච සත්වයන් ගේ ගමන සීමා සහිත කාලයක අවසන් වෙනවද? නෑ, සීමා සහිත කාලයක් කියන්නේ කාලය සීමා කළා. කාලය සීමා කරන්න බෑ. අපිට කල්ප 100කින් නිවන් දකින්නවා කියලා කාලය සීමා කරන්න බෑ. හේතුවක් නිසා හටගන්න ඵලයක් නම් තියෙන්නේ. හේතුව තියෙන කම්ම ඵලය හට ගන්නවා. ඉතින් උන්වහන්සේ කියනවා මහණෙනි කාලයක් එනවා මේ මහා සාගරය නැති වෙන ගානට හිඳිලා යන. අහලා ඇති සප්ත සූර්යෝග්ගමන සූත්‍රය කියලා එකක් තියෙනවා. අහලා තිනවද? ඉරවල් 7 පායන දේශනේ. ඒ දේශනේ තියෙනවා ඔන්න ඉස්සල්ලා මේ පායන් ඉස්සර වෙලා ආයුධ වර්ෂාවක් වහිනවා. ඔව්. ඊළඟට ගිනි අඟුරු වර්ෂාවක් වහිනවා. වැහලා මේ සත්‍ය ඔක්කොම මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා ඒගොල්ලෝ උපදිනවා වෙන ලෝකවල. ඊට පස්සේ මේ ඊට අමතරව තව ඉරක් පායනවා. පායනකට මේ ගස් කල්ලන් ඔක්කොම මැරිලා ගිහින් මොහොදි වතුර ටික ටික අඩු වෙන්න වාෂ්ප වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් අරගෙන තව ඉරක් පායනවා. මොහොදි වතුර තව අඩු වෙලා ගිහිල්ලා තවත් ඉරක් පායනවා. එතකොට මොහොදි වතුර ඔක්කොම අඩු වෙලා ගිහිල්ලා ඇඟිල්ලක් පෙඟෙන්නවත් වතුර නැතුව යනවා. ඔහොම ගිහින් දැන් පොළොව සම්පූර්ණ රත් වෙන්න පටන් ගන්නවා. රත් වෙලා ඊළඟ අන්තිම ඉර පායනකොට මේ පොළොව පුපුරලා දුම් බවට පත් වෙලා විසිරලා යනවා කියලා තියෙනවා. අභ්‍යවකාශය. දැන් අපි නඩු කියන පොළොව. එතකොට බලන්න මේ මහා සාගරය සිඳිලා ගිහින් නැත්තටම නැති වෙන දවසක් එද්දී අපේ ජීවිත ගමන එහෙම අවසන් වෙන්නේ නැහැ කියන කාරණය කනට මිහිරි ප්‍රවෘත්තියක්ද? නෑ. ඒක බොහොම අසුබ අමිහිරි කතාවක්. නමුත් ඒක තමයි ඇත්ත. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාගරේ හිඳිලා යනවා. මනුස්ස ජීවිතේ සංසාර ගමන ඒ විදිහට අවසන් වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මේ ලෝකේ මහා මේරු පර්වතය. මේ මහා මේරු පර්වතය කෑලි වලට කැඩිලා මේ ලෝකේ නැති වෙලා යනවා. නමුත් මේ සංසාර ගමන කවදාවත් ඒ විදියට අවසන් වෙන්නේ නැහැ. අවසන් වෙන්නේ නැත්තේ දැන් මිනිස්සු ඒක අවසන් කරන්න ලෑස්ති නැහැ. කලාතුරකින් කෙනෙක් තමයි ලෑස්ති වෙන්නේ ඒකට. අනිත් කැමති ආය මොන ගෙහින්ද කැමති. ආය උපදින්න කැමති. ඔය කියන්නේ පලි ගන්න උඹලගේ ಜಾති කියන්නේ නැද්ද? ආය කැමති. හම්බ වෙලා කෝලහල හදාගෙන දුක් විඳින්න ආය කැමති. බුද්ධිමත් කෙනා විතරයි මේකෙන් ගැලවෙන්න කැමති වෙන්නේ. බුද්ධිමත් කෙනා විතරයි. අනිත් සියලු දෙනාම කැමති මේ මඩ ගොහරුවේ ඉන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාලයක් එනවා මහා පොළොව නැත්තටම නැති වෙන. අරක තමයි කාලේ ලෝක අවසාන වෙනකොට පෘථිවියේ දුන් දාලා ගිනි අරගෙන පුපුරලා යනවා.
පුපුරලා ගිහින් අලු බවට පත් වෙලා සම්පූර්ණ අභ්‍යවකාශය තුල සීසීකට විසිරීලා යනවා. ඊට පස්සේ පොළොවක් නැහැ. මහ පොළොවට ඒක වෙනවා. උපන් සත්වයාට එහෙම වෙන්නේ නැහැ. ඒ විදියට අවසන් වෙන්නේ නැහැ. ඒ උපන් සත්වයා භවයෙන් භවය දිවි ලෝකයෙන් මනුස්ස ලෝකෙට, මනුස්ස ලෝකයෙන් പ്രേත ලෝකෙට, പ്രേත ලෝකයෙන් නිරයට, නිරයෙන් තිරිසන් ලෝකෙට, තිරිසන් ලෝකයෙන් ආය නිරයට, ආය නිරයෙන් ආය තිරිසන් ලෝකෙට, ආය പ്രേත ලෝකෙට ඔහම රවුම් ගගහ ඉන්නේ. මේක අවසන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක හේතුව හොයනවා. ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ? ඊට කලින් උපමාවක් කියනවා. මේක හරියට මොකක් වගේද? ලොකු කණුවක ලොකු දන්වැලකින් ගැට ගහපු චූටි බලු කුක්කා වගේ කියලා. ලොකු කණුවක ලොකු දන්වැලකින් ගැට ගහපු චූටි බලු කුක්කෙකුට නිදහසේ පුළුවන්ද ඕන තැනක යන්න? බෑ. එයාට පුළුවන් ඇඟේ වීරිය අරගෙන කඩලා දාන්න. බෑ. එයා ඉන්න තාක්කල් ඉන්නේ කණුවත් එක්කමයි. එයා යන තාක් යන්නේ කණුව වටේමයි. ලගින තාක් ලගින්නේ කණුව ළඟමයි. නිදන තාක් නිදන්නේත් කණුව ළඟමයි. කවදාවත් ගැලවීමක් නැහැ. ඒ වගේ තමයි අපි හිතාගෙන හිටියොත් අනේ අපිට අද මිදෙන්න හම්බ වෙයි සංසාරයෙන්. ඊළඟ ජීවිතයේදී මිදෙන්න හම්බ වෙයි සංසාරයෙන්. මෛත්‍රී බුදුහාමුදුරු දැක්කහම මිදෙන්න හම්බ වෙයි සංසාරේ. සුමංගල හාමුදුරු බුදු වෙච්ච කාලෙක මිදෙන්න හම්බ වෙයි. පුළුවන් වෙයිද? පුළුවන් වෙයිද? කවදාවත් බෑ. ඇයි? උන්වහන්සේලාත් බුදු වෙලා පිරිනිවනුත් පායි. හේතුව තියෙනකන් ඵලයේ සකස් වෙන තමාගේ වසඟයට පවත්වන්න බැරි දෙයක් නම් අපි පවත්වගෙන යන්නේ. කොහොමද ඒක කරන්නේ? අපිට කරන්න බෑනේ. කවදාවත් බෑ. ඒක කරන්න බෑ. ඒක ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් එකක්. ඒක කරන්න බැරි කිපා. ඒක කරන්න නම් යම් දවසක හිතාමතා චේතනාත්මකව අපිට අවශ්‍ය වෙන්න ඕනේ හේතුව නැති කළා දාන්න. ඒක යම් දවසක සිද්ධ වුණොත් පුළුවන්. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනයත් පුළුවන්. වෙන බුදු කෙනෙකුගේ ශාසනයකත් පුළුවන්. මේ බුද්ධ ශාසනෙත් පුළුවන්. මේ ජීවිතෙත් පුළුවන්. ඒක කරන්නේ නැත්නම් හිතාමතා මෙතනත් බෑ, එතනත් බෑ, කොතනත් බෑ. එතකොට අපිට පේනවා පැහැදිලිවම තමන්ගේ අතේ තියෙන වැඩපිළිවෙලක් මිසක් තවත් කෙනෙකුට දක්කගෙන යන්න බෑ. ඒ නිසා උන්වහන්සේ උපමා කළා මේ මහා කණුවකට අහු වෙලා ලොකු දන්වැලකින් ගැට ගැහිලා පැටලි ඒකෙම එටි ගැලවෙන්න බැරුව ඉන්න බලු කුක්කා වගේ මේ ජීවිත ගමන සත්‍යය ගෙවන්නේ. මේකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අසෘතවත් පුතජන භාවය. මොකද්ද හේතුව? අසෘතවත් පුතජන භාවය. අසෘතවත් කිව්වේ සද්ධර්මය දන්නේ නැති බව. අසෘතවත් කිව්වේ ධර්මයේ තේරුම් ගන්න ඕමනාකාර විදිහට ධර්මයේ ගන්න නැති එක ශ්‍රුතිය නෑ කියන්නේ. මේකට සද්ධාව ඕනේ. නැතුව කරන්න බෑ. එතකොට
අශෘතවත් පුතඥයාගේ ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මොනවද? එයා දක්ෂ නෑ. එයාට අහන්න ලැබෙන්නේ නෑ. දකින්න ලැබෙන්නේ නෑ. මොකද්ද? ධර්මය. ධර්මය අහන්නේ නෑ එයා. ධර්මයේ සේවනය කරන්නේ නෑ. ලංකාවේ අශෘතවත් පුතඥයෝ අඩුද වැඩිද? වැඩි. නැත්නම් මේ බෞද්ධයන්ට ඒ ප්‍රශ්නේ එච්චර බලපාන්න විදිහක් නැහැ. ධර්මයේ ඕනේ නැහැ. ඕන අයට දෙන්නෙත් නැහැ. ඉතින් ධර්මයේ හැටියට අහන්න ලැබෙන්න ඕනේ. නැත්නම් ඉතින් අශෘතවත් තමයි. ඊළඟට අශෘතවත් පුතඥයාගේ ඊළඟ ලක්ෂණය දැන් ධර්මයක් නැහැ. ඊළඟ එක අහන ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැහැ. එතකොටත් බෑ. දැන් ඔන්න අතරමං වෙලා කෙනෙක් ඉන්නවා. අතරමං වෙච්ච කෙනා කෙනෙකුගෙන් ගින් පාරක් අහන්න ඕනේනේ. ඒ වගේ තමයි ධර්මයේ දැන ගැනීම. ඉතින් යා කියනවා මේ විදිහට ගිහිල්ලා අන්න අතන අසවල් හන්දියේ තියෙනවා. එතනින් හැරිලා යන්න. මෙයා ඒක හරියට ඉගෙන ගත්තොත් එයා දක්ෂයි. ඊට පස්සේ එයා දන්නවා යන්න. එහෙම නැතු එයා ඒක අහගෙන එයා වෙන පාරක යනවා. දක්ෂද නැද්ද? දක්ෂ නෑ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගෙන් අහුවනේ ඔය කාරණේ කෙනෙක් නේ. ඇහුව භාග්‍ය බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ බොහෝම ඕනකමින් මේ ධම් දේශනවා. සියලු දෙනාම මේක අවබෝධ කරගන්නවද? සියලු දෙනාම නිවන් දකින්නවද කියලා ඇහුවා. අහනකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. සියලු දෙනාම මේක කරන්නේ නෑ කිව්වා. ඇහුවා ඇයි කියලා. ඇහුවා ඊට පස්සේ වා කොහෙන්දලා දාවේ? මම ආවේ ස්වාමීනි රජගහ නුවර ඉඳලා. රජගහ නුවරද පදිංචිය? එහෙමයි ස්වාමීනි මම පදිංචි රජගහ නුවර. කවුරු හරි කෙනෙක් පාර ඇහුවොත් රජගහ නුවරට කියලා දෙන්න පුළුවන්ද? අයියෝ මට මොකද බැරි? මට හොඳට කියලා දෙන්න පුළුවන් කිව්වා පාරවල් රජගහ නුවර. ඉතින් කවුරු හරි පාර වාගෙන් ඇහුවට පස්සේ කියලා දුන්නාට පස්සේ ඒ අය ඒකේ ගියොත් හරි නොගියොත් මට කරන්න දෙයක් නැහැ කිව්වා. මම පාර කිව්වා. අන්න ඒ වගේ කිව්වා බුදුරජාණන් වහන්සේත්. උන්වහන්සේ පාර කිව්වා. යන එක තම තමන්ගේ වැඩක්. එතකොට ඒකෙන් අපිට පේනවා පැහැදිලිවම උන්වහන්සේ පෙන්වා දීලා තිබෙනවා. ඒක උන්වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා. දැන් මේ සූත්‍ර දේශනාවල් දැන් පිළිවෙලින් මම කියා දෙදී යනවනේ. මේ වහනකට පේනවා උන්වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා. අපිට ඒව ආහන්නයි ලැබෙන්නේ නැත්තේ. ඒවත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඩු නැතුව තියෙනවා. සෝතාපන්න වීමේ සිට අරහත්ත්වයට දක්වාම කිසිම අඩුවක් නැතුව තියෙනවා. ධර්මයේ දේශනා කළ උන්වහන්සේ තියෙන්නේ යන පාර කියලා තියෙනවා. ඒ පාර කතා කරන්න එපා. අපි කියන්නේ දැන් රටේ කියන්නේ එහෙම නෙමෙයි. මේ පාර ඕනේ අපි වෙන රටක වෙන ලෝකයක වෙන පාරක් හදාගෙන යමු. එහෙම නේද මේ පාරමිතා පිරිල්ල. ඒ කියන්නේ දැන් පාර එපා කියන එක. දැන් ධර්මයේ ගැන කතා කරොත් තාන්නේ කාටද පුළුවන් ඕවා කරන්න? පුළුවන්ද? ඒ ඔක්කොම ධර්මයේ නෙවෙයි. ධර්මයේ තුල පැහැදිලිවම ඒක අදක්ෂකම. ඒක පුතඥන භාවයේ රැඳී සිටීම නිසා ඇතිවෙන එකක්. පුතඥන භාවයේ ලක්ෂණයක් තමයි ධර්මයේ අල්ලගන්නේ නෑ යා. එයා අදක්ෂයි. ඊළඟට ධර්මයේ අනුගමනය කරන්නෙත් නෑ. පුතඥන කෙනා. ආර්ය ශ්‍රාවකයා ඊට වෙනස්. ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ධර්මය අහනවා පළවෙනි එක. අරියානන් දස්සාවි. ඊළඟට ධර්මයේ තීරුම් ගැනීමට එයා දක්ෂයි. අරිය ධම්මස්ස කෝවිදෝ. ධර්මයේ තීරුම් ගන්න දක්ෂයි. ධර්මයේ තුල පුහුණු වෙනවා. අරිය ධම්මේසු විනීතෝ. මේ කාරණා තමයි අපි මේ වැඩසටහනකින් කරන්නේ. ආර්ය ශ්‍රාවක භාවයට උමනා කරන දේවල් ටික
අපි කියලා දෙන එක කරන්නේ. ඒක අල්ල ගැනීම තමන්ගේ අතේ තියෙන එකක්. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. ඉතින් මේකේ පෙන්නනවා ධර්මයේ දන්නේ නැති එක්කිනා හැමතිස්සෙම කැරකි යනවා. අර කණුවට අහුවෙලා කණුවට බැඳිලා දන් වලට ගැට ගැහිලා ඉන්න චූටි බලු කුක්ක වගේ හැමතිස්සෙම කැරකි යනවා. මොකක් වටාද? කණුව වටා යනවා වගේ පුතඥ සත්‍යය යනවා. මොකක් වටාද? සංසාරය යනවා. කුම මුල් කරගෙනද? සක්කාය දිට්ඨිය මුල් කරගෙන ගැලවිලා යන්න බෑ. සක්කාය දිට්ඨිය නිදහස් වුණොත් පුළුවන්. සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම අපිට කරන්න පුළුවන් එකක්ද? බැරි එකක්ද? පුළුවන් එකක්. එහෙනම් පතන්නේ ඔය. මේ තියෙනද පතනයි? පතල නම් වැඩක් නැහැ. පතන්න ඕන තරම්. බය නැතුව කියනවා මම පතලා හරියන්නේ නැහැ කියලා. මම තේරෙන්නේ නැති කාලේ පැතුවා කෙලවරක් නැතුව. මමම තේරුම් ගත්තා පතල කරන්න බෑ කියලා. හොඳටම ප්‍රත්‍යක්ෂයි පතලා ප්‍රාර්ථනාවකින් හරියන්නේ නැහැ කියලා. ඒ නිසා පැතිල්ලක් නැහැ දැන්. දැන් තියෙන වැඩ කරන එකක් තියෙන අවශ්‍යතාවයක්. අවශ්‍යතාවය නම් තියෙන්නේ ආ සපුරා ගන්නවමනේ. අවශ්‍යතාවය නැති එක්කිනා අවශ්‍යතාවයක් හැටියට දන්නේ නැහැ යා. එයා පතමින් ඉන්නවා. කවදාවත් හරියන්නේ නැහැ. ඇයි පතමින් ඉඳලා කරන්න බෑ. දැන් අපි කියන ඕන්න භාවනා වැඩසටහනට එන්න ඕනේ. අනේ මට මේකට යන්න ලැබේවා කිකි ගෙදර වැඩපොළ කර ඉන්නවා. පුළුවන්ද? එයිද? නැහැ. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා යන්න. එයා මොකද කරන්නේ? ඔක්කොම අතෑරිය ගත්ත මල්ල ආවා. ඔව්. එතකොට පැහැදිලිව පේනවා පුළුවන්. උමනාව වෙන්නේ මොකද්ද එතකොට? අවශ්‍යතාවය. අවශ්‍යතාවය නැතුව කිසිම වැඩක් නැහැ. හිස් දෙයක් පැතුම කියන්නේ. එතකොට ඒ කවදාවත් අපිට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න බෑ එතකොට. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සක්කාය දිට්ඨියෙන් එයා නිදහස් වෙන්නම ඕන. මේ සක්කාය දිට්ඨිය කියන්නේ හිතේ මවාගත්තු අදහසක්, වැරදි අදහසක්. හිතේ මැවිලා තියෙන එකක් නිසා කාලය තිස්සේ මේක අපේ හිතේ පුරුදු වෙච්ච එකක් නිසා අතාරින්න අමාරුයි වගේ අපිට පේන එකක්. අතාරින්න අමාරුයි වගේ පේන එකක් මිසක් අතාරින්න අමාරු දෙයක් නෙවෙයි. අපිට පේන්නේ අතාරින්න අමාරුයි වගේ. අපිට ඕමනා මේකට අර නෝන මෙහෙවන්න ඥානෙ පාවිච්චි කරන්න. හොඳට අවබෝධ කිරීමේ හැකියාව පාවිච්චි කරන්න ඕනේ හරියට. ඒකට කියන්නේ නෝනින් විමසනවා කියලා. නෝනින් විමසන්න ඕනේ හරියට. එච්චරයි කරන්න තියෙන්නේ. නෝනින් විමසීම හරියට කරන්න පුළුවන් නම් සක්කාය දිට්ඨිය නිදහස් වෙනවා. නෝනින් විමසීම හරියට කරන්න බැරි තාක්කල් බෑ. ඔය රටේ දෙන පිළිවෙලට නම් කමටහන් දීලා රහසේ කුටු කුටු ගාලා ඔහොම කරලා බෑ. එහෙම සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න බෑ. මේක පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන එකක්. පැහැදිලිව තේරුම් ගන්න ඕන එකක්. ඒක අපි හැම දැන් ඕනම දෙයක් සම්බන්ධයෙන් අපි කියනවා මෙහෙම. මම මේකට කියන්නේ උපමාවක් මේක හොල්මන වගේ එකක් කියලා. දැන් ඔන්න හොල්මනක් තියෙනවා කියන අර මුල්ලේ. හොල්මනක් තියෙනවා කිව්වහම එයාට මොකද ඉස්සල්ලාම වෙන්නේ? එයා ඉස්සල්ලා පිළිගන්නවා මේක. පිළිගත්තු ගමන් අර මුල්ල බලනකොට මොකද්ද හිතෙන්නේ? හොල්මන ඇති කියලා. එතකොට මෙයා මේ මුල්ල ළඟට යනවද? හැමතිස්සෙම ඉන්නේ ඈතින් ඉන්නේ. ඈතින් එක දිහා බලන්නේ. බලන තාක්කල් එයාට පේන්නේ මොකද්ද? හොල්මන තමයි. යම් දවසක එයා හිතට ධෛර්යය අරගෙන
එයා කල්පනා කරනවා නෑ. මම බලන්න ඕනේ ගිහිල්ලා. බලනවා. බැලුවම තේරෙන්නේ මුකුත්ම නෑ. එහෙම එකක් නෑ. Tamanටම හිතෙනවා අයියෝ මම රැවටිල්ල කියලා. අන්න ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය. අර ළඟට ගිහිල්ලා බලනවා වගේ Tamanගේ ඇතුළට බහැලා Taman බලන්න ඕනේ. අන්න එහෙම නුවණින් විමස බලද්දි තමයි Tamanට තීරුම් ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. අවබෝධ කර ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. අන්න ඒ විදිහට විමස බලද්දි Tamanට තීරුම් ගන්න අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. මේ හිතපු එක නෑනේ. එහෙම එකක් නෑනේ කියලා. එතකොට Taman නිදහස් වෙලා ප්‍රශ්නේ. එතකොට Taman නිදහස් වෙන්නේ මායාවක් තුලද ඇත්ත දැකීමක් තුලද? ඇත්ත දැකීමක් තුල. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සක්කාය දිට්ඨියට අහු වෙනවා ආකාර කීයකින්ද? ආකාර 20කින් අහු වෙනවා. ආකාර 20කින් අහු වෙනවා පංච උපාදානස්කන්ධයට. ඔන්න මම වචනයක් කිව්වා. මොකද්ද වචනේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ අයිති මොකේටද? දුකට. මොනවද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. සාමාන්‍ය එදිනෙදා විවහාරයේ අපේ රටේ පිරිස කතා වෙනවා තමන්ගේ ඇඟ පෙන්නගෙන අනුන්ගේ ඇඟ පෙන්නලා මේවා මොනවද? පංචස්කන්ධ කියලා නේ. ඒක වැරදි. ඒක කියන්න හොඳ නැහැ. ඒ කතාව වැරදි කතාව. මේ පංචස්කන්ධය කියලා කියනවා. ඒ තීරුමක් ඇතුව නෙමෙයි කියන්නේ. ඒගොල්ලන්ගේ හිතේ තියෙන මේ ඇස කන නාසය දිව කය ශරීරයේ කියන පහටයි මේ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධ කියන්නේ කියලා. ඒක වැරදි. පංච උපාදානස්කන්ධේ වචනේ. ඔව්. ග්‍රහණය වෙලා පවතින්නේ පහම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේවා පවතින්නේ ස්කන්ධ හැටියට. පවතින්නේ ස්කන්ධ හැටියට පංච උපාදානස්කන්ධේ. ස්කන්ධ කිව්වේ කාලයත් අවකාශයත් තුල පැවැත්ම. කාලය කිව්වම කාටවත් ඕන කෙනෙකුට තේරෙනවා. කාල තුනයි. මොනවද? අතීත, අනාගත, වර්තමාන. අතීත කියලා එකක් නැද්ද? තියෙනවා. අනාගත තියෙනවා. වර්තමාන තියෙනවා. එහෙම කාලයක් තියෙනවා නේද? අවකාශය කියන්නේ ඊතුරු කොටස් 8. මොනවද? තමා කියලා හිතනවා. අනුන් කියලා හිතනවා. දෙකයි. තමා තමාගෙන් බාහිර. ඊළඟට ගොරෝසු සියුම්. දැන් කීයද? 4යි. තමා තමාගෙන් බාහිර ගොරෝසු සියුම්. කීයද? 4යි. ඊළඟට යහපත් අයහපත්. දැන් කීයද? 6යි. ඊළඟට දුර ළඟ 8යි. දැන් 8යි. දැන් කියන්න මං කියන මෙහෙම. දැන් කියන්නේ අපි කතා කරනවා යමක්. අපි හඳගෙන කතා කරනවා කියමු. දුරද ළඟද? දුර. එනං එක අයිති. ඒක ස්කන්ධයට රූපස්කන්ධයට අයිති. අපි කතා කරනවා කියමු ඇමරිකාව ගැන දුරද ළඟද? ඒක රූපස්කන්ධයට අයිති. අපි කතා කරනවා කියමු අල්ලපු වැට ගැන. ඒක මොකද්ද? ළඟ. ඒක රූපස්කන්ධයට අයිති. අපි කතා කරන හොඳ දෙයක් ගැන ඒක රූපස්කන්ධයට අයිති. අපි කතා කරනවා අයහපත් දෙයක් ගැන ඒකත් අයිති. අයිති නැති එකක් තියනවද කියලා බලන්න දැන් නෝනින් ඉමසලා. දැන් මේ කතා කරන ඔක්කොම අපි ඉන්නේ මේ කාලයත් අවකාශයත් තුල. කාලයත් අවකාශයත් තුල පවතින සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ රූපෝපාදානස්කන්ධය. දැන් අපිට තියෙනවා ඒක රූපේ ස්කන්ධේ තියෙනවා. දැන් අපිට මේ ශරීරය තුල පවතින රූපේ මොනවද?
ඔව් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයෙන් හටගත්තු මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස සතර මහා භූතයෙන් හටගත්තු එකක්ද? එහෙනම් කියන්නේ ඔව් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස සතර මහා භූතයන් ගෙනුයි නාම ධර්මයන් ගෙනුයි දෙකෙන්ම හටගත්තු එකක්. නාම රූප පත්‍ය විඥාන. නාම රූප කියන දෙකම නිසා හටගත්තු එකක්. සතර මහා භූතයන්ගෙන් නම් සිත හටගෙන තිබෙන්නේ. සිත කෘතිමව හදන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. සිත කෘතිමව හදන්න පුළුවන් සිතක්. සතර මහා භූතයන්ගෙන් නම් හටගන්නේ. කෘතිමව හදන්න බෑ සිත. හදන්න බැරි ඒකයි. නාම රූපයෙන් හැදිච්ච දිව කෘතිමව හදන්න බෑ. මේ ඇහැ කෘතිමව හදන්න බෑ පේන විදියට. ඒක නාම රූප පත්‍ය. විඥානීය ක්‍රියාකාරීත්වයක් මේවා තියෙනවාමයි. අනිවාර්යයෙන්ම ඒකට සම්බන්ධ දෙයක් එක්කමයි මේක හැදෙන්නේ. ඉතින් මේ සතර මහා භූතයෙන් හටගත්තු දේවල් තමයි දැන් ඇහැට පේන්නේ මොනවද? මේවා හැදිලා තින්නේ මොනවෙන්ද? සතර මහා භූතයෙන් වෙන මොනවද? ඊළඟට කනට ඇහෙන ශබ්ද ඒ සතර මහා භූතයෙන්. නාසයට දැනෙන ගඳ සුවඳ සතර මහා භූතයෙන් හැදිලා තියෙනවා. දිවට දැනෙන රස සතර මහා භූතයෙන් හැදිලා තියෙනවා. කයට දැනෙන පහස සතර මහා භූතයෙන් හැදිලා තියෙන්නේ. මේවා නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය දේවල්. අපිට හැබෑවට මේ කාරණේ තේරිලාද තියෙන්නේ? ඉතින් අනිත්‍ය දේවල් මේවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේක දැන් සක්කාය දිට්ඨිය කියාකාරද සම්පූර්ණයෙන්ම 20 ආකාරයි. කියාකාරද 20 ආකාරයි. පංච උපාදානස්කන්ධ මුල් කරගෙන යදෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතන කීයක් තියෙනවද? 5යි. මේ 5 20 ආකාරයකට හැදෙන්නේ. එහෙනම් එකකින් 4 ගානේ 4 වර 5 20යි. එතකොට ඉස්සෙල්ලා අපි තේරුම් ගමු රූපي ගැන. එයා හිතනවා මෙහෙම රූපං අත්තතෝ සමනුපස්සති. රූපං අත්තතෝ සමනුපස්සති කියන්නේ රූපේ එයා සලකනවා තමා වශයෙන්. තමන් කියලා සලකනවා. අපි එහෙම සලකනවද නැද්ද? ඒක නේනම්. අනිත්‍ය දෙකලා නෑ නේනම්. රූපේ තමා හැටියට සලකනවා. ඊළඟට එයා සලකනවා රූපස්මින් වා අත්තානං. නෑ රූපවන්තං වා අත්තානං. ඉස්සෙල්ලා රූපේ තමා හැටියට සලකන නැත්නම් එයා හිතන තමාවේ හැදිලා තියෙන්නේ රූප වලින් කියලා හිතනවා. එහෙම හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙන්න හොඳ නෑ. එතකොට දෙකයි. ඊළඟට රූපස්මින් වාත්තාන. එහෙම නැත්නම් එයා හිතන සතර මහා භූතයෙන් හටගත්තු දෙයක් තුල තමයි තමා ඉන්නේ. අර තමා කියන වචනේ තමයි මෙතන තියෙන හොල්මන. මතක තියාගන්න ඕනේ. නැති එක ඒක. දැන් එයා හිතන රූපය තමා කියලා. ඒක තමයි වැරදිච්ච වචනේ තමයි එතන තියෙන තමා කියන වචනේ. රූප වලින් හැදිලා තියෙනවා තමා. අන්න වැරදිච්ච වචනේ. ඊළඟට රූප තුල තමා ඉන්නවා. හොල්මන. ඒක තමයි ඒක. ඊළඟට තමා තුල රූපය තියෙනවා කියලා හිතනවා. ඔන්න ආකාර 4. ඔය ආකාර 4න් මොකක් හරි එකකට වැටෙනවා. රූපේ යථාර්ථය දැක්කේ නැත්තම් කෙනෙකුට පුළුවන් මේ රූපේ යථාර්ථය දකින්න ලේසියෙන්. පුළුවන් නේද? ජරාවටපත් වෙන, දිරන, වෙනසෙන මේ ශරීර පේනවා. පේන්නේ නැද්ද? පේනවා. මැරිලා යනවා පේන්නේ නැද්ද? පේනවා. නොයෙක් ලෙඩ රෝග වලට භාජනය වෙනවා පේන්නේ නැද්ද? පේනවා. කපලා කොටලා මරලා දාලා තියනවා පේන්නේ නැද්ද?
පේනවා. එතකොට පේනවා මේවා එනම් මේ ඇඟේ තියෙන්නේ අනිත්‍ය දෙයක්. නමුත් මෙතන මැරෙන එකට ඊළඟට මොකද්ද බලාපොරොත්තු? අතාරින්න පුළුවන්ද හිත? දැන් ඔන්න මැරෙනවා. හිත අතාරින්න පුළුවන්ද? බෑ. ඇයි? හිත මම කියලා හිතන්නේ කොහොමද අතාරින්නේ? අතාරින්න බැරි ඒකයි. ඇඟ අතාරී. දැන් මරණාසන්න වෙනකොට ඇඟ අතාරී කෙනෙක්. මේක වැඩක් නැහැ මේක නම් වැඩක් නැහැ කියලා. ඇයි අපි හිතට දීලා තියෙනවනේ දැන් මේක වැඩක් නැහැ මේක වැඩක් නැහැ මේක මැරිලා යනවා මේක වයසට යනවා. හිතට ඒක දීලා තියෙනවද අපි? හිතට දීලා නැහැ ඒක. ඒක අපි දීලා තියෙන ඇඟට. ඒතකොට රූපේ කෙරෙහිම කෙනෙක් කලකිරෙන්න පුළුවනි. නමුත් හිත අතාරින්නේ නැහැ. ආයේ පවත්වන්න හදනවා. ඔව් නමුත් දන්නේ නැහැ පවත්වන්න බෑ හිත සතර මහා භූතයන්ගෙන් තොරව. ආයමත් ලැබෙන්නේ රූපයක් සහිත ශරීරයක්මයි. ආයමත් මේ જાතියම ඉරණමකට ගොදුරු වෙනවාමයි. ආයමත් මේ පස්සේ මොන ගැහෙනවා. ඉතින් ධර්මයේ දන්නේ නැති අසෘත පුතජන කෙනා දැන් සතර ආකාරයට රූපයට වසඟ වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ ඒක. එහෙම නැත්නම් යා විඳින දෙයට වින්දනයේට වසඟ වෙනවා. මේ වින්දනය කියන්නේ පොඩි එකක් නෙවෙයි. මේක භයානක එකක්. වින්දනය කියන්නේ භයානක එකක්. මොනතරම් භයානකද කියන්නේ විශාල වශයෙන් මිනිස්සු පෞරස් කරගෙන තියෙන්නේම වින්දනයේ පස්සේ දුවලා. වින්දනයේ පස්සේ දුවලා. ඉගෙන අවබෝධ කරගන්නේ නැතුව විඳීමටත් අහු වෙනවා. අහු වෙන්නේ කොහොමද යා? එයා විඳීම අවබෝධ කළාද? නෑ. විඳීම මම කියලා තමා කියලා පිළි අරගෙන. ඒක තමයි සක්කාය දිට්ඨිය. එයා තේරෙන්නේ නෑ යාට. විඳීම ඇති වෙන්නේ කුමක් නිසාද? කුමක් පත්‍යාද වේදනා? ඔව් වේදනා ස්පර්ශ නිසා විඳීම තියෙන්නේ. ස්පර්ශ කිව්වේ ඔව් එකතු වීම මොනවද? ඔව් දැන් ඇහෙන් රූපයක් බලනවා කියන්නේ එකතු වීමක්. කනෙන් ශබ්දයක් අහනවා කියන්නේ එකතු වීමක්. නාසයට ගඳ සුවඳ දැනෙනවා කියන්නේ එකතු වීමක්. දිවට රස දැනෙනවා කියන්නේ එකතු වීමක්. කයට පහස දැනෙනවා කියන්නේ එකතු වීමක්. සිතට සිතෙනවා කියන්නේ එකතු වීමක්. මොනවද එකතු වෙන්නේ? ඇහැට පේනවා කිව්වහම එකතු වෙනවා. මොනවද එකතු වෙන්නේ? ඔව් ඇහැයි රූපයයි සිතයි. කනට ඇහෙනවා කිව්වහම එකතු වෙනවා. මොනවද? කනයි ශබ්දයයි සිතයි. නාසයට දැනෙනවා කිව්වහම එකතු වෙනවා. දිව නාසයයි ගඳ සුවඳයි සිතයි. දිවට රස දැනෙනවා කිව්වම එකතු වෙනවා. දිවයි රසයයි සිතයි. කයට පහස දැනෙනවා කිව්වම එකතු වෙනවා. කයයි පහසයි සිතයි. සිතට සිතෙනවා කිව්වම එකතු වෙනවා. සිතයි සිටිවිලි ඔව් දැනීමයි එකතු වෙනවා. එකතු වෙච්ච හැටියෙම විඳීම තමයි අපි ඉදට දැනෙන එක ඊළඟ එක. එකතු වෙච්ච ගමම් දැනෙන්නේ මොකද්ද? විඳීම. එතකොට මොකද වෙන්නේ? සැපට ඕමනා කරන දේවල් එකතු වුනහම සැප විඳීම. දුකට උමනා කරන දේවල් එකතු වුනහම දුක විඳිනවා. මධ්‍යස්ථ භාවයට උමනා දේවල් එකතු වුනහම ඔව් උපේක්ෂාව මධ්‍යස්ථ භාවය ඇති වෙනවා. එතකොට මේ ඇතිවන දේවල් විඳීම සැප දුක උපේක්ෂා කියන ආකාරයෙන් ඒක තේරුම් ගන්න නැත්නම් මේක හේතු නිසා ඇති වෙච්ච එකක් කියලා. අන්නේ යථාර්ථය දන්නේ නැහැ. එයා තේරුම් ගන්නේ නැත්නම් ඒක. විඳීමක් ඇති වෙනකොට මේක හේතු නිසා හටගත්තු ඵලයක් කියලා. මතක තියාගන්න මේ ආකාරයට හිත මෙහෙවන්න හිත ලෑස්ති නැහැ.
භව ගමනකට පැටලිච්ච හිතට ඕනේ නෑ මේක. හිතට ඕනේ මොකද්ද? විඳීම. හිතට වෙන්නේ වින්දනය. බුදුරජාණන් වහන්සේ මේක පෙන්වුවේ සැඩපහරක් කියලා. වේගෙන් ගලාගෙන බසින සැඩපහරක් තියෙනවා. දැන් අපි හදන්නේ මේ සැඩපහර යන්න නෙමෙයි. මොකද්ද? සැඩපහර කපාගෙන යන්න. එහෙනම් මේකට ඕනේ මොනවද? උත්සාහය. වීරිය ඕනේ. වීරියෙන් අර යන හිත යන රැල්ලට යන්න නොදී නැවතිලා බලනවා. අන්න ඒක තමයි එතකොටයි මේක පේන්නේ. විඳීම හේතුඵල දෙකෙන් හටගත්තු එකක් කියලා. විඳීම හේතුඵල දෙකෙන් හටගත්තු එකක් කියලා දන්නේ නැත්නම් මොකද වෙන්නේ? අහු වෙනවාමයි. මෙච්චර කල් අපිට අහුනේ මේ වෙනකම් අහුවෙලානේ අපි. ඔව් කෙල්ලවරක් නොමැති සසරේ සිට මේ දක්වා අහුුනෙත් තව කාලයක් අහුනොත් අහුවෙන්නෙත් හේතුඵල වශයෙන් අවබෝධ නොකිරීම නිසා. හේතුව ස්පර්ශේ ඵලයේ විඳීම. ස්පර්ශය අනිත්‍ය වෙනකොට ඒ කියන්නේ හේතුව අනිත්‍ය වෙනකොට ඵලය අනිත්‍ය වෙනවා. මේක දන්නේ නැති කෙනා දැන් මේ අපි අහුවේ කාගේ ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට මේ ධර්මය අපිට තේරුනොත් ධර්මයේ දක්ෂද නැද්ද? දක්ෂයි. ඒ තේරීමට අනුව හිත මෙහෙවුවොත් ධර්මයේ පුහුණු වෙනවද නැද්ද? පිළිගන්නවා. පිළිගන්නේ කොහොමද? එයා හිතනවා වේදනාව කොහොමද? ඔව් තමා වශයෙන් හිතන අත්තානං සමනුපස්සති. තමා වශයෙන් දකින විදීම. විදීම තමා වශයෙන් අපි දකින්නේ නැද්ද? දකින්නවා. ඊළඟට හිතෙනවා විඳින දේවල් වලින් තමයි තමා හැදිලා තියෙන්නේ කියලා. ලෙඩ දුක් විඳිලාට බලන්න ඕනේ හැදින විඳීම. අපිට තේරෙන්නෙම තමා කියලා නේද? ආන්න. එතකොට එහෙම නැත්නම් හිතනවා විඳීම තුල තමයි තමා ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා තමා තුල තමයි විඳීම තියෙන්නේ කියලා. එතකොට සැපයක් ලැබුණොත් මොකද අපිට වෙන්නේ? සැපය ඕනේ. ඒ තමා කියලා සැලකලානේ. ඒක දන්නේ මේ හේතුඵල ධර්මයෙන් ඇති වෙච්ච එකක් කියලා. දුක හටගත්තොත් එපා. ඇයි? හේතුඵල ධර්මයෙන් හටගත්තු එකක් කියලා දන්නේ නැහැ. ඔය රෝහල් වල එක්ක ලෙඩ්ඩු අසනීප වුණාම වැළපෙන කෑ ගැහිල්ල බැලුවාම පේනවා මොන තරම් මේ වේදනාව කියන එක කායික වේදනාවට දුක් විඳිනවද කියලා පැටලිලා තියනවද කියලා. ඊළඟට සැපේ හොයාගෙන යන දිවිල්ල දිහා බැලුවාම සැප වේදනාවට මොන තරම් සීවිකල් වෙලා දුවනවද කියලා. මේ ඔක්කොම පැටලෙන්නේ මේ විඳීම කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරන්නේ නැති නිසා. අවබෝධ කරාම මේ ප්‍රශ්නේ ඉවරයි. දෙකයි. ඊළඟට තුන. තුන්වෙනි එක මොකද්ද? රූප, වේදනා, සංඥා. සංඥාව කියන්නේ හඳුන ගැනීම. සංඥාව කියන්නේ හඳුන ගැනීම. හඳුනගන්නේ මොනවද? හඳුනගන්නේ අපි අරමුණු. අරමුණු තමයි හඳුනගන්නේ. ඇසට අරමුණු වෙන්නේ මොනවද? රූප තමයි හඳුනගන්නේ. ඇසෙන් වෙන එකක් හඳුනගන්න පුළුවන්ද? හොඳට හොයලා බලන්න. පුළුවන්ද? රූප විතරයි. කනින් ශබ්ද හඳුන ගන්නවා. කන් ඇහෙන්නේ නැත්තම් ශබ්ද ඇහෙන්නේ නැහැ. හඳුන ගන්න බෑ යාට. කනින් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුන ගන්නවා. ශරීරයෙන් ස්පර්ශ හඳුන ගන්නවා. ශරීරයක් නැත්තම් ස්පර්ශ දැනෙනවද? නෑ. හිතෙන් සිතිවිලි හඳුන ගන්නවා. හිතක් නැත්තම් මොකුත් නෑ. මේ හඳුන ගැනීම ඇති වෙන්නේ කුමක් නිසාද? ඔව් ස්පර්ශය නිසා. දැන් ඉතින් මම කියලා දීලම දන්නවනේ.
ඒක තමයි. එතකොට මේ හේතුඵල දන්නේ නැතුව කවදාවත් මේක කරන්න බෑ. දැන් නිකන් හේතුඵල කී හිටියට හරියන්නේ නැහැ. මොකද්ද හේතුව කියලා අපි දැනගන්න ඕනේ. එතකොට හඳුන ගන්න මුල් වෙන්නේ ස්පර්ශය. මොනවද ස්පර්ශේ? ඔව් ස්පර්ශ කිව්වේ අරමුණුත් එක්ක සම්බන්ධ වෙන හැටි. එතකොට ඇහි තියෙන ස්පර්ශය මොකද්ද? ඇහැයි රූපයි සිතයි එකතු වීම. කනේ තියෙන ස්පර්ශය මොකද්ද? කනයි ශබ්දයි සිතයි එකතු වීම. මේවා හොඳට මතක තියා ගන්න ඕන දේවල්. මොකද දැන් මෙහි විතර නෙමෙයි ඔක කරන්න තියෙන්නේ. දැන් මෙතනින් අවසන් කළා හැමදාම මෙතන ඉන්නේ නැහැ නේ. ඔව් මේ ජීවිතේ හැමදාම ඉන්නේ නැහැ. මේ ජීවිතේ මැරිලා යනවා. ඊට පස්සෙත් අපි මේක කරන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්න නම්. දැන් ඊට පස්සේ යන ලෝකේ චාතු මහරජිකයට යන එහිද පටන් ගන්න ඕනේ. තවතිසාවට යන එහි පටන් ගන්න ඕනේ. තුසිත යන මේක නිවන් අවබෝධ කරනකම්ම කරන එකක්. මෙහෙට විතර නෙමෙයි මේ කියන පාඩම. සදාකාලිකවම කරන පාඩමක් මේක. දැන් ඉතින් හරියන්නේ දැන් පෙන්ෂන් කියලා මෙහෙම කරන්න බෑ මේකට. ඒව තියෙන ලෞකික දේවල් වලට විතරයි. මේ ලෝකෝත්තර විෂයක්. මේ කතා කරන්නේ. මේක ලෞකික අධ්‍යාපනයක් නෙවෙයි. මේක ලෝකෝත්තර එකක්. මේක නිවන් බ්‍රහ්ම ලෝකේ ගියත් මේ විදියටම තමයි වඩන්න තියෙන්නේ. බ්‍රහ්ම ලෝකේ ගියත් සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් තියෙන්නේ. දිව්‍ය ලෝකේ ගියත් සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතය හරියට හදා ගන්න ඕනේ. ඒ ලෝකක ගියත් පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා නිදහස් වීම පිණිස. ඉතින් ස්පර්ශය කිව්වේ එකතු වීම. ඇහැයි රූපයයි සිතයි එකතු වෙනවා. එකතු වෙච්චාම තමයි අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. කනයි ශබ්දයි සිතයි එකතු වෙනවා. එකතු වුණාම තමයි අඳුන ගන්න පුළුවන් වෙන්නේ. නාසයේ ගඳ සුවඳ එකතු වෙනවා. එතකොට තමයි අපිට ගඳ සුවඳ දැනෙන්නේ අඳුනගන්නේ. දිවයි රසයි සිතයි එකතු වෙනවා. එතකොට තමයි අපිට රසය අඳුන ගන්න පුළුවන් වෙන්නේ. කයයි පහසයි සිතයි එකතු වෙනවා. එතකොට තමයි පහස දැනෙන්නේ අඳුනගන්නේ. සිතට සිටිවිල්ලක් ඇති වුණාම මේක දැනගන්නවා. එතකොට තමයි ඒක අඳුනගන්නේ. අන්නේ එකතු වීම නිසායි සංඥාව හඳුනා ගැනීම තියෙන්නේ. මේක අවබෝධ කරගන්නේ නැත්තම් එයා හිතනවා හඳුන ගන්න දේ තමා කියලා. ඔන්න හොල්මන ඇති වෙනවා හිතේ. තමා කියලා. එහෙමනම් දැන් අපි ඔක්කොම ජීවත් වුණාට හොල්මන් වගේ තමයි. ඇයි ඔක්කොම හිතෙන් මවාගෙන ඉන්නේ? ඒ නිසා ඕනම හොල්මන් වලටත් අහු වෙනවා. එතකොට මේ හඳුනා ගැනීම හරියාකාර ලෙස අපි තේරුම් ගත්තොත් ඒක වෙන්නේ නැහැ. තමා කියලා හඳුනා ගන්නවා කෙනෙක්. ඒ වැරදි එකක්. එහෙම නැත්නම් හඳුනා ගන්න දේවල් වලින් තමයි තමාව හැදිලා තියෙන්නේ කියලා හිතනවා. වැරදි එකක්. එහෙම නැත්නම් හිතනවා හඳුනා ගැනීම තුල තමයි තමා ඉන්නේ කියලා. වැරදීමක්. තමා තුල තමයි හඳුනා ගැනීම තියෙන්නේ කියලා හිතන වැරදීමක්. ඇත්ත මොකද්ද? හඳුනා ගැනීම තියෙන්නේ කොහොමදද? ස්පර්ශයේ මත හඳුනා ගැනීම තියෙන්නේ. ඒක තමා නෙවෙයි. ඒක අවබෝධ කරලා නැහැ. ඊළඟ එක සංඛාර. සංඛාර කියන්නේ චේතනාව. සංඛාර කියන්නේ චේතනාව. චේතනාවෙන් මොනවද කළා දෙන්නේ? ඔව් විපාක විඳින්න හදලා දෙනවා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? විඳෝන එක. දැන් ඔය විඳවන්නේ අපි. මේ විඳවිල්ල නවත්තන්නේ කවද්ද? ඔව් චේතනාව තුළ කර්ම හැදිල්ල නැති වෙච්ච දවසට විඳිල්ල ඉවරයි. එතකම්ම මේක විඳ යන්න ඕනේ. ඒකයි මම කිව්වේ අවශ්‍යතාවයක් මිසක් පැතුමකින් කරන්න බෑ කියලා. චේතනාව ඇති වෙන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ඔව් චේතනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. මේ හොඳට මතක තියාගන්න ඕන දේවල්.
දැන් හොඳට බලන්න වැඩි ඕනේ පිටරට යනවා කියමු. පිටරටක ගියාට පස්සේ අපිට මේ ගෙවල් දොරවල් බඩ මුට්ටු මේ ඔක්කොම සම්බන්ධ ඉවරයිනේ නේ. తాවකාලිකව හරි. එතකොට අපි කතා කරන්නේ එතනද තියෙන පරිසරය ලැබෙන දේවල්. නමුත් ඒව වෙනස් වුණාට මේ කතා කරපු දේවල් එහෙම එකක් නැහැ. ඒකයි මේවා අකාලික. හැම කාලෙම පොදු දේවල් මේ කතා කරන්නේ. ඉතින් චේතනාව ඇති වෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍ය කොටගෙන ස්පර්ශය නිසා. ඒ කිව්වේ දැන් ඔන්න ස්පර්ශ නිසා ඇති වෙන එකක් කිව්වා. මොකක්ද ඒ ඉස්සල්ලාම එක? වේදනාව ස්පර්ශය නිසා ඇති වෙන්නේ. ඊළඟ එක සංඥාව ස්පර්ශය නිසා ඇති වෙන්නේ. හඳුනන. ඊළඟ එක චේතනාව. එහෙමනම් මතක තියාගන්න ස්පර්ශය ඇති වෙනකොටම ඇති වෙන ස්පර්ශය ඇති වෙන ක්ෂණයෙන්ම ඒක ඇහැෙන් රූපයි සිතයි එකතු වෙනකොටම විඳීමක් ඇති වෙනවා. ආඳුන ගන්නවා චේතනාව ඇති වෙනවා. ඔන්න අපිට ගැලවෙන්න බෑ එහෙනම්. එතකොට ස්පර්ශය නිසා චේතනාව. කනේ ස්පර්ශයෙන් රූපය අල්ලගෙන ශබ්දය අල්ලගෙන චේතනාව ඇති වෙනවා. කනට ඇහෙන ශබ්දයට අනුව නාසයට දැනෙන ගඳ සුවඳ අනුව චේතනාව ඇති වෙනවා. දිවට දැනෙන රසය අනුව චේතනාව ඇති වෙනවා. කයට දැනෙන පහස අනුව චේතනාව ඇති වෙනවා. සිතට දැනෙන සිතවිලි අනුව චේතනාව ඇති වෙනවා. මේක ඇත්තද කියලා Taman තුලින් බලන්න ඕනේ. කියව පමණින් පිළිගන්නේ නැතුව මේ ඇත්තක්ද මේ කියන්නේ මේ වෙන එකක්ද කියන්නේ කියලා Taman තුලින් විමසලා බලන්න ඕනේ මේක හැබැයිට එහෙම වෙනවද කියලා. Tamanට චේතනාව එහෙම ඇති වෙනවද කියලා. එතකොටයි මේක තේරෙන්නේ. අන්නේ විදිහට චේතනාව දැක්කොත් යා තේරුම් ගන්නවා චේතනාව තියෙන්නෙත් එහෙනම් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. මේක තේරෙන්නේ නැති එක්කෙනා හිතනවා චේතනාව මම තමා කියලා. ඔන්න වැරදීම. චේතනාව තමා කියලා හිතුවට චේතනාව ස්පර්ශයෙන් හටගත්තු එකක්. ඒ නිසා වැරදීමක් ඒක. ඊළඟට හිතනවා තමා හැදිලා තියෙන්නේ චේතනාවෙන් කියලා. ඔන්න වැරදීම. එහෙම නැත්නම් හිතනවා චේතනාව තුල තමා ඉන්නවා කියලා. එහෙම නැත්නම් හිතනවා තමා තුල චේතනාව තියෙනවා කියලා. මේ ඔක්කොම වැරදි ආකල්ප, වැරදි අදහස්, වැරදි හැඟීම්. මේ ඔක්කොම නැති වෙන ආකාරයට ඒක දකින්න ඕනේ. එතකොට සක්කාය දිට්ඨිය නිදහස් වෙනවා. අනපේක්ෂිතව වෙන එකක් නෙවෙයි. අනපේක්ෂිතව වෙන එකක් නෙමෙයි. අනපේක්ෂිතව කියන්නේ බලාපොරොත්තු නැති වෙලාවක අහම්බෙන් සිද්ධ වෙන සිදුවීමක් නෙමෙයි ධර්මය අවබෝධ කිරීම. එහෙම එකක් නෙමෙයි. මේක හොඳට සිහිය ඇතුව තේරුම් අරගෙන නුවණින් මෙහෙवला වටහා ගන්න එකක් මේ ජීවිතය ගැන. ඊළඟ එක විඥාණය. විඥානේ භවයෙන් භවයට තනිවම ගමන් කරනවද? ගමන් කරන්නේ නැහැ. විඥානේ භවයෙන් භවයට තනියම ගමන් කරන්නේ නැහැ. ඇයි? නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. විඥානේ පවතින්නේ කෙලෙස් මත. ඊට පස්සේ නාම රූප පෝෂණය වෙවි භවයෙන් භවයට ගමන් කරන්නේ කෙලෙස් තියෙන නිසා. කෙලෙස් නැත්තම් විඥානේ ගමන් කරන්නේ නැහැ. විඥානේ තේරුම් ගන්න හොඳම දේ තමයි මේ පොල් තෙල් පහන. පොල් තෙල් පහනේ පහන් සීල දැකලා තියෙනව නේද? දැන් පහන් සීල දැල් වෙන්නේ කුමක් නිසාද? තෙලුයි වැටියයි නිසා. එතකොට තෙලුයි වැටියයි නිසා පවතින එකක් තමයි පහන් සීල. තෙලුයි වැටිය අවසන් වෙලා යන එකට පහන් සීලට මොකද වෙන්නේ? පහන් සීලත් නැතු යනවා. පහන් සීල නැතිලා කොහෙද ගියේ?
පාසලට එහෙම කියන්න බෑ. ඇයි ඒ? පාසලේ පවතින්නේ තෙලුයි වැටියයි නිසා. තෙලුයි වැටියයි නිසා පවතින එකක් නිසා තෙලුයි වැටියයි නැති තැන ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් තෙලුයි වැටියයි වගේ තමයි අපි මේ ගෙනි නාම රූපයන්ගේ පැවැත්ම. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ පවතින්නේ. නාම රූප නැත්තම් විඥානයක් නැහැ. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා තියෙන්නේ. දැන් අපි දීර්ඝ ගමනක් ආවා. දැන් මේ පින්වතුන් තව ආත්ම භාව කීයක් වගේ මේ චාරිකාව ගෙනියන්න හිතාගෙන ඉන්නවද? කොච්චරක් වගේ කැමතිද? හතක් ඇද්ද? 7කින් ඉවර කරන්න පුළුවනි. 7ක් ඇතුළත හරියාකාර ලෙස මේ ධර්මය අල්ලගත්තොත්. මේ ධර්මය අල්ලගත්තොත් පුළුවන්. 7ක් ඇතුළත. අල්ලගත්තේ නැත්තම් කියන්න බෑ. අල්ලගත්තේ නැත්තම් කියන්න බෑ. මම දැක්ක දවසක් ටීවී එකේ කැස්බෑ පැටව චූටි පැටව ඒකේ පෙන්නුවා මේ වැඩසටහනක් අර යන්නේ මොකක්ද අර ඩිස්කවරි චූටි කැස්බෑ පැටව වැල්ලේ ඉපදිලා අර පිටතර වලින් එළියට ඇවිල්ලා අමාරුවෙන් ඒගොල්ලෝ මහා මූද කරා මෙහෙම යනවා. මහා මූද ඇතුළට ගියාට පස්සේ එකපාරට මාළු වෙනවා ඇවිල්ලා ගිලිනවා. එහෙන් මෙහෙන් රිංගලා මට එකපාරට මතක් වුණා සංසාරේ මේ වගේමනේ කියලා. මේ වගේමනේ අපේ ජීවිත කියලා. මරිච්ච ගමන් කැස්බෑ පැටිය මොහොතට අතෑරියා වගේ තමයි. කොහේ යයිද මොනවා වෙයිද කියන්න බෑ. ආරක්ෂාව තියෙන්නේ ධර්මයේ පිහිටියොත් විතරමයි. වෙන එකක් නෑ. ඉතින් මේ ඒ ආරක්ෂාව හදාගන්න පුළුවන්. බැරි කමක් නෑ. ඉතින් ඒ ධර්මයේ විස්තර වෙනවා. දැන් ඔන්න කියන විඥාණය. විඥානේ හේතුඵල ධර්මයෙන් හටගත්තු එකක්. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානේ හටගන්නේ කොහෙද? ආයතන 6 තමයි හටගන්නේ. ඇයි හටගන්නවා විඥානේ? කනේ හටගන්නවා. නාසය හටගන්නවා. දිවේ හටගන්නවා. කයේ හටගන්නවා. සිතේ හටගන්නවා. මේ විඥාණයට මම පාවිච්චි කරපු තව තේරෙන වචනයක් තියෙනවා සිත. ඒතර විඥානේ හටගත්තාම තමයි මේ ඔක්කොමත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. දැන් ඇහි විඥානේ හටගත්තාම ඇහි රූපයයි සිතයි එකතු වෙනවා. ඒ කියන්නේ විඥානේ හට ගැනීමට හොඳ ඇහැකුයි රූපෙයි දෙක ඕනේ. එතකොට විඥානේ හට ගන්නවා. ඇහැ පේන්නේ නැත්නම් විඥානේ හට ගන්නවද? නෑ. එහෙනම් විඥානේ හටගන්නේ ඇහැ උපකාර වෙනවා. කන ඇහෙන්නේ නැත්නම් කනේ විඥානේ හට ගන්නවද? කන උපකාර වෙනවා විඥානේ හට ගන්න. මේ වගේ විඥානේ හට ගන්නවා. මේ ආකාරයට හටගන්න විඥානයේ බව විඥානය ගැන දන්නේ නැතුව විඥානේ තමා කියලා හිතුවොත් වරදිනවා. වැරද්දක්. සක්කාය දිට්ඨි. එහෙම නැත්නම් විඥාණයෙන් තමයි තමා හැදිලා තියෙන්නේ කියලා හිතුවොත් වැරදීමක්. විඥාණය තුල තමා සිටිනවා කියලා කිව්වොත් වැරදීමක්. තමා තුල විඥාණය තිබෙනවා කිව්වොත් වැරදීමක්. කොච්චර වැරදුනාද කියනවනම් මම ඇහුවා එක දේශනාවකදී එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා රහතන් වහන්සේගේ විඥානේ අනන්තයට යනවා. රහතන් වහන්සේගේ විඥානේ තියෙනවා නම් රහතන් වහන්සේ දුකෙන් නිදහස් වෙලාද? විඥානේ තියෙනවා නම් එතන තියෙනවා පංච උපාදානස්කන්ධයම. විඥානේ තනිව පවතින්නේ නැහැ. නාම රූප ප්‍රත්‍යනේ තියෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයක් ගැන කතා කිරීමේදී
එතන රූප වේදනා සංඥා සංකාර විඥාන පහම තියෙනවා. එහෙමනම් රහතන් වහන්සේක බුදුරජාණන් උපමා කරලා තියෙන්නේ පහන් සීල වගේ කියලා. නිවිල ගිය පහන් සීල වගේ කියලා. ඉතින් අර විදිහට කිව්වහම එතන තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. මං අහලා තියෙනවා සමහරු කියනවා බුදුරජාණන් වහන්සේගේ විඥානේ තියෙනවා කියලා අහසේ. දැන් ওই සුද්ධොත් එක අහලා. දැන් සුද්ධෝ ඒක හොයනවලු. සුද්ධන්ට හම්බ වෙන්නේ. එතකොට මේ හොයන්නේ නොදන්න දෙයක් නේ. කොටින්ම සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. තමා කියලා ගත්ත ගමන් අනුන් කියලාත් ඉන්නවා. තමත් නැත්තම් මෙතන හේතුඵල ධමයක් නෑ මෙතන තියෙන්නේ එතනක් තියෙන්නේ හේතුඵල යා දකින්නේ ස්කන්ධ මිසක් කෙනෙක් නෙවෙයි එතකොට. අන්න ඒකයි. ඒ අවබෝධය තමයි ඕමනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. ඊට පස්සේ කියනවා නිතර නිතර හිතන්න කියලා. අභික්කනං සකං චිත්තං පච්ච වෙක්කිතබ්බං. තමන්ගේ සිතගෙන නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා. ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන්නේ නුවණින් විමස බලන්න කියනවා තමන්ගේ හිත ගැන. මෙන්න මේ විදිහට හිතන්නලු. මේ හිත දීඝ රත්තං චිත්තං සංකලිට්ඨං රාගේන දෝෂේන මොහේනාති. මේ සිත බොහෝ කාලයක් මුළුල්ලේම රාගයෙන් දේශයෙන් මොහෙන් කිලුට වෙමින් තිබෙනවා නෙවෙද කියලා මේ හිත ගැන හිතන්න කියනවා. ඇත්තද බොරුද? ඇත්ත කතාව. බොහෝ කලක් මුළුල්ලේ රාගෙන් දේශයෙන් මොහෙන් කිලුට වෙවි නේද මේ හිත තියෙන්නේ කියලා තමන්ගේම හිත ගැන තමන් විමස පරීක්ෂා කර බලන්න කියනවා. චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සanti. සිත කිලුට වීම නිසයි මහණෙනි මේ සත්වයෝ කිලුට වෙන්නේ. එහෙනම් මේ ලෝකේ යමෙක් කිලුට වුණා නම් කිලුට වෙලා තියෙන්නේ සිත කිලුට වීමෙන්. චිත්ත වෝදානා සත්තා විසුද්ධන්ති. මේ ලෝකේ යමෙක් පිරිසිදු වුණා නම් පිරිසිදු වෙලා තියෙන්නේම සිත පිරිසිදු වීමෙන්. එහෙනම් අපට පිරිසිදු වෙන්න අවශ්‍ය නම් මොකද්ද පිරිසිදු කරගන්න තියෙන්නේ? සිත පිරිසිදු කර. මේක දන්නේ නැත්නම් කරන්න බෑ. මම එක කාලයක් හිටියා උජ්ජේන් වල. උජ්ජේන් කියන්නේ උදේනි නගරේ. අහලා තියෙන උදේනි චන්නපජ්ජෝත රජුරෝ හිටපු නගරේ. උදේනි නගරේ කුම්භ මේලා කියලා උත්සවයක් තිබ්බා. ඒ උත්සවයේදී අවුරුදු 6කට වතාවක් අර්ධ කුම්භ මේලා එක. මේ පාරේ එනවා ඔන්න ලබන අවුරුද්දේ එනවා ඕන්නම් කුම්භ මේලාට යත හැකි කැමති අයට. ඒකේ තියෙනවා සුබ නැකතක්. ඒ සුබ නැකතෙන්න මාසිකට කලින් මොකද කරන්නේ මේ හාමුදුරුවෝ සාදුවරු එක තාපසවරු ලක්ෂ ගාණක් එකතු වෙනවා. භජන් කිය ඉතින් දෙවියන්ට පුද පූජා තිය ඉතින් ඉන්නවා අර නැකත එනකන්. නැකත ආපු ගමන් මොකද කරන්නේ? ඒ නැකත එන්නේ ඉස්සෙල්ලා ඉතින් දවුල් ගහලා බෙර තම්මැට ගහලා ඉතින් කියනවා අසවල් ඔන්න දැන් නැකත එනවා කියලා. එතකොට මොකද කරන්නේ? උන් හිටි තැන් මතක නැහැ. කඩාගෙන බිඳගෙන දුවනවා. ඒ නැකත වෙලාවට කොතනද? ගඟට. ජබුක් ගාලා පයින්නවා ගිහිල්ලා අර ගඟට නැකතට. පැනලපු ගමන් පිරිසිදු වීමෙන් පිරිසිදු වෙති. සත්‍යෝ පිරිසිදු වෙන හැටි ඔය. අපේ අය වගේම අපේ අය කරන්නේ. අපේ අය නැකත් කිරීතිරලි ඒත් ඒවමනේ. සුබ නැකත් සුබ නිමිති කිරීතිරලි ඔය ගෙදරකින් එනකට වතුර වීදුරුවකට මල් දාලා ගේන්නේ ඒත් ඒකමනේ. අපිත් කරන්නේ ඒකමනේ. අපිට hina වෙන්න බෑ ඒගොල්ලන්ට. එතකොට දෘෂ්ටි හැටි වැරදි.
ඉතින් සත්වය පිරිසිදු වෙන්නේ හිත පිරිසිදු වීමෙන් කියන දර්ශනයට විරුද්ධ නැද්ද එතකොට වෙනකට? විරුද්ධයි. කිරි ඉතිරෙල විරුද්ධ නැද්ද ඒකට? විරුද්ධයි. ඒක ඇත්ත නෙවෙයි. ඇත්ත නෙමෙයි. ගෙයින් එළියට එන එකට එක ගමනක් යන එකට ඒක අලුත් දෙයක් එන එකට මොකද කරන්නේ? ගේ නැද්ද කිරි විදුරු ගේනවා. සමහරු හිස් කලයක්වත් අරගෙන આવොත් තාම මේ මැටි මොළවල් කියන්නේ තාම ඒවා ඒ විදිහටම පිළිගන්නවනේ. හිස් බාල්දියක් අරගෙන આવොත් උදේ පාන්දර හාමුදුරු නමක් දැක්කොත් මේ මිත්‍යා දෘෂ්ටි වලින් කවදද නිදහස් වෙන්නේ? නමුත් මේ ධර්මයේ කියනවා චිත්තවෝදාන සත්තා විසුද්ධන්ති. සත්‍ය පිරිසිදු වෙන්නේ සිත පිරිසිදු වීමෙන්. ඉතින් මේ ධර්මයේ කන පිට හැරිලානේ. අද බෞද්ධ මම ඒකනේ කියන්නේ මම ප්‍රසිද්ධිය කියනවා. ලංකාවේ ඉන්නේ 5%යි බෞද්ධ. බෞද්ධ ජනතාව 5%යි. මම ඕන තැනක කියනවා. අනිත් ඔක්කොම බොරු. බොරුකාර පිරිසක් ඉන්නේ. එහෙම වුණ නැත්තම් මේ බොරුකාරයෝ නෙමෙයි නම් මේ වගේ ආරවුල් මේ වගේ ප්‍රශ්න මේ වගේ කුඩු කේදුකම් ඕව ඇති වෙන්න විදියක් නැහැ. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙනවා සත්‍යය පිරිසිදු වෙන්නේ කොහොමද පිරිසිදු වීමෙන්ද? ආන්න එහෙනම් දැන් නිතර නිතර හිතන්න ඕනේ. මේක මගේ උපදේශයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගද්දූලබද්ද සූත්‍රයේ ශ්‍රාවක පිරිසට කියන එකක්. තමන්ගේ සිත ගැන නිතර නිතර හිතන්න කියනවා. සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙනවා. සිත කිලුටු වීමෙන් සත්වයා කිලුටු වෙනවා. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි දැකලා තියෙනවද? චිත්‍රයක් තියෙනවා චරණ. ඔව් මේක එක එක විදිහට හැරෙන එකක් වෙන්න ඇති. ඒ කාලේ තිබිච්ච එකක්. දැන් කාලේ නම් අපිට අහන්න තියෙනවද? දැකලා තියෙනවද? ටීවී. ඇත්තට වගේ පේනවනේ ඔක්කොමනේ. ඇත්තට වගේ පේනවා. මේක ඉස්සෙල්ලාම හැදුනේ මොකේද? හිතේ. දැන් මේ වගේ විස්මයජනක දේවල් කම්පියුටර් මේ තව තියෙන අලුත් දේවල් මේ ඔක්කොම ප්ලෑන් එක කොහෙද හැදුනේ? හිතේ හැදුවේ. හිතේ නම් මේ විස්මයජනක දේවල් ඔක්කොම හැදුවේ. වඩාත් විස්මයජනක දේ මොකක්ද? සිත. බුදුරජාණන් වහන්සේ පෙන්න දෙනවා මහණනි සිත තමයි මේ විස්මයජනක විචිත්‍රම දේ සිත. ඒ නිසා හැමතිස්සෙම හිතන්න කියනවා හිත කිලුටු වීමෙන් තමයි සත්‍ය කිලුටු වෙන්නේ. හිත පිරිසිදු වීමෙන් සත්‍ය පිරිසිදු වෙන්නේ. ඕක මතක තියාගත්තා නම් ඇති. වෙන මොකවත් ඕනේ නැහැ. දැන් පසුගිය දවස්වල මට එක්තරා උපාසිකාවක් ලියුමකින් දැනුම් දීලා තිබුණා. එතුමිය ඉතිපිසෝ ගාථාව ලක්ෂ 5ක් ජප කළා. රතන සූත්‍රයේ ජින පංජරයේ ආදී ඒවා තෙල් වර්ග ලක්ෂ ගණනින් ජප කරපු තෙල් වර්ග තියෙනවා. ඉතින් මේ කියලා ලියුමක් කියලා තියෙනවා මට මෙහෙමයි. දැන් ඉතින් මට නොසිතූ දෙයක් සිද්ධ වුණා. මේ අනිත් අය ඔක්කොම දැන් මාත් එක්ක තරහයි. මම මේ ගුරුකම් කරනවා කියලා. මම ලියුමක් දැම්මා. ඔබතුමීට වැරදීමක් වෙලා තියෙනවා. අවබෝධ කරගත යුතු ධර්මයේ ජපයක් බවට පත් කර ගැනීම. ජපේ අතහැරලා අවබෝධ කරන්න හරියයි කිව්වා. මෙයාට නැගලා 84000ට. මට පිටු ගානක ලියුමක් යවනවා. හොඳටම සැරින්. මෙහිමයි මරණාසන්න රෝගීන්ට යාගේ තෙල් බින්දුවක් දාපු ගමන් එකපාරට පණ එනවලු. කියලා යා ඒ ඔක්කොම කියලා ආය අර පරිණමතයටම ආවා. පිටු ගානක ලියුමක් එක්ක. හදන්න බෑ මොනව කරන්නද? වෙට්ට පිත්තල තමයි ඉතින්. ඒ කියන්නේ ධර්මයේ කන පිට. අයි පෞගි දසල උපදේශයක් ඔය ගුවන් විදුලි ධර්ම දේශනාවක කියුනේ. ඉතිපිසෝ ගාථාව ලක්ෂ වාරයක් කියන්න. එතකොට බුදුහාමුදුරේ මැවිලා පේනවා. උන්වහන්සේගෙන් කමටහන් ඉල්ල ගන්න. ධර්මයේදී. ඉවරනේ. ගිය වෙසක් එකට කියපු මේ අවුරුද්ද වෙසක් එකට කියච්ච බණ. ඉවරයි.
මිනිස්සු ඔක්කොම පිස්සු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දේශනේ මහණෙනි මම බුදු වෙසින් දකින්නේ තිරිසන් ලෝකේ තරම් විචිත්‍ර ලෝකයක්. තිරිසන් ලෝකේ ගැන උන්වහන්සේ කියනවා. නොඑක් ಜಾති මාළු වර්ග දැකලා තියෙනවනේ නොඑක් ಜಾති නොඑක් හැඩරුව තියෙන නොඑක් පාට තියෙන නොඑක් ආකාරයට පීනන මාළු වර්ග ඉන්නවා. ඊළඟට ඉන්න සර්පය වර්ග නොඑක් පාට තියෙන නොඑක් ආකාරයට ස්වරූපගත්තු සර්පයෝ. කකුල් 4 සතුන් සිව්පාවෝ ඉන්නවා නොඑක ආකාරයේ සතුන් ඉන්නවා. කුරුල්ල වර්ග නොඑක ආකාර ශබ්ද කරන නොඑක ආකාර පාට වලින් යුතු පිහාටු තියෙන නොඑක ආකාර හොටවල් තියෙන නොඑක සත්තු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මේ ඔක්කොම තිරච්ඡාන ගතා පානා චිත්තේනේව චිත්තිතා මේ ඔක්කොම චිත්‍රි හැදිලා තියෙන්නේ හැදුනේ හිත මුල් කොටගෙන. එහෙනම් අපේ හිතේ තමයි කුරුල්ලෙක් හදන හැකියාව තියෙන්නේ. මේ හිතේමයි තියෙන්නේ සර්පෙක් කරන ලක්ෂණය. මේ හිතේමයි තියෙන්නේ මාළුවෙක් වෙන එක. මේ හිතේමයි තියෙන්නේ. මේ හිතේමයි තියෙන්නේ කූඩැල්ල වෙන එක. එතකොට උන්වහන්සේ කියනවා නිතර නිතර හිතන්න කියනවා තමන්ගේ සිත ගැන. බොහෝ කලක් මුළුල්ලේ මේ සිත කිලුටු වෙලා තියෙන්නේ. සිත කිලුටු වීමෙන් සත්‍යය කිලුටු වෙනවා. සිත පිරිසිදු වීමෙන් සත්‍යය පිරිසිදු වෙනවා. උන්වහන්සේ උපමාවකට කියනවා මහණෙනි මේ පුතඥ සත්වයාගේ මේ සංසාර චාරිකාව බිත්තිවල චිත්‍ර අඳිනවා වගේ වැඩක් කියනවා. බිත්තියක් තියෙනවා. දැන් බිත්තිය ප්ලේන් එකට දින එකට අපිට ඒක බිත්තියක් හැටියට අපි දකිනවා නේ. චිත්‍රකාරයෙක් පාට වර්ග ඔක්කොම අරන් ගිහිල්ලා අඳිනවා චිත්‍රයක්. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අඳිනවා. ඊට පස්සේ බිත්තියද අපිට පේන්නේ. බිත්ති පේන්නේ නැහැ. ඊට පස්සේ අපිට බිත්තිය නෙමෙයි පේන්නේ. අර ඇඳපු එක. ඒ වගේ කියලා තියෙනවා මේ පංච අවිද්‍යාවෙන් වැසිච්ච තණ්හාවෙන් බැඳිච්ච පුතඥ සත්වයා සංසාරේ ඉපදුනොත් සතර මහා භූතයෙන් හටගත්තු රූපේ වටාමයි කියනවා. ඒ උපත තියෙන්නේ. ස්පර්ශය නිසා හටගත්තු විඳීමක් අල්ලගෙනමයි කියන උපත තියෙන්නේ. සංඥා සංකාර විඥානේ අල්ලගෙනමයි කියන උපත තියෙන්නේ. ඒක හරියට අර මහත් කණුවේ ලুকু දංගලෙන් ගැට ගහපු චූටි බලුකුක්කගේ ගමන වගේ කියලා. ඉතින් මේ වගේ දේශනාවල් දිහා බලනකොට පේනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මොනතරම් විස්මිත ප්‍රඥාවක් උන්වහන්සේට තිබ්බද කියලා. මේ ලෝකෙ ගැන මොනතරම් පැහැදිලි අවබෝධයක් උන්වහන්සේට තිබ්බද කියලා. ඒ නිසා අප සියලු දිනාත් ඊට ඉක්මනින් මේ ධර්මයේ අවබෝධ කරගෙන මේ සංසාර දුකින් ඈතර වෙන්නට කවුරුත් අදිෂ්ඨාන කරගන්න. හොඳට සවන් දීගෙන ඉන්න. මම දැන් අද කරන්නේ ස්කන්ධ භාවනා කොටස. ස්කන්ධ කියන වචනේ මතක තියාගන්න කාලය හා අවකාශය තුල පැවැත්මට ස්කන්ධ කියලා කිව්වේ. රූපය කිව්වහම මතක තියාගන්න රූපය කිව්වේ ඇහැට පේන රූපය පමණක් නොවේ. රූපය කිව්වේ සතර මහා භූතයෙන් හටගත්තු දේ. විඳීම කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දේ. හඳුනා ගැනීම කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දේ. චේතනාව කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දේ. මම මේකට පාවිච්චි කරන්නේ සංකාර කියන වචනයට වඩා චේතනා. මොකද තේරෙන නිසා. ඊළඟට විඥාන කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු දේ. ඒ මූලික තේරුම් ගැනීම තුල ඉඳලා මේකට සවන් දීගෙන ඉන්න ඕනේ. හොඳට සවන් දීගෙන ඉන්න. අතීතයේහි නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී ගිය හින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
අනාගතයේ හට නොගත්තා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගන්නා හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගෙන තිබෙන යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හින්ද වහා විනාශ වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමායයි සලකන යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගෙන් බාහිරයයි සලකන යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගොරෝසු ස්වභාවයෙන් හටගන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් හටගන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහපත් ස්වභාවයෙන් හටගන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අයහපත් ස්වභාවයෙන් හටගන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුරින් හට ගන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හේින්ද වහා විනාශ වී යන හේින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟින් හට ගන්නා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 ඒ සියලු රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතීතයේ නිරුද්ධ වී ගිය යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාගතයේ හට නොගත්තා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගන්නා හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගෙන තිබෙන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමායයි සලකන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 තමායයි සලකන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගෙන් බාහිරයි සලකන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගුරුසු ස්වභාවයෙන් හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද
අනිත්‍යයි 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 ගොරෝසු ස්වභාවයෙන් හටගත්තා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් හටගත්තා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් හටගෙන තිබෙන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 සියුම් ස්වභාවයෙන් හටගෙන තිබෙන ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහපත් ස්වභාවයෙන් හටගෙන තිබෙන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අයහපත් ස්වභාවයෙන් හටගෙන තිබෙන යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුරින් හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 දුරින් හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟින් හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතීතේ නිරුද්ධ වී ගිය යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒ සියලු හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාගතයේ හට නොගත්තා වූ යම්
හඳුනා ගැනීමක් ඇද්ද? ඒ සියලු හැඳිනීම් හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. වර්තමානයේ හටගෙන තිබෙන යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒ සියලු හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමායයි සලකන යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒ සියලු හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමාගෙන් බාහිරයයි සලකන යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒ සියලු හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ගුරුසු ස්වභාවයෙන් ඇතිවන්නා වූ යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒ සියලු හැඳිනීම් හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ගුරුසු ස්වභාවයෙන් හටගන්නා වූ යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒ සියලු හැඳිනීම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සියුම් ස්වභාවයෙන් හටගන්නා වූ යම් හැඳිනීමක් ඇද්ද? ඒ සියලු හැඳිනීම් හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සියුම් ස්වභාවයෙන් ඇතිවන්නා වූ ඒ සියලු හැඳිනීම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. යහපත් ස්වභාවයෙන් ඇතිවන්නා වූ යම් හැඳිනීමක් ඇද්ද? ඒ සියලු හැඳිනීම් හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු හැඳිනීම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අයහපත් ස්වභාවයෙන් හටගන්නා වූ යම් හැඳිනීමක් ඇද්ද? ඒ සියලු හැඳිනීම් හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු හැඳිනීම් මම නොවේ, මගේ නොවේ,
මගේ ආත්මය නොවේ. දුරින් හට ගන්නා වූ යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒ සියලු හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දුරින් හට ගන්නා වූ යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒ සියලු හැඳිනීම් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ළඟින් ඇතිවන්නා වූ යම් හැඳිනීමක් ඇද්ද? ඒ සියලු හඳුනන දෙය හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු හඳුනන දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අතීතයේ නිරුද්ධ වී ගිය යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු සංඛාර මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනාගතයේ හට නොගත්තා වූ යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සියලු සංඛාර මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. වර්තමානයේ හටගෙන තිබෙන යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු සංඛාර මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමායයි සලකන යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු සංඛාර මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. තමාගෙන් බාහිරයයි සලකන යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ගොරෝසු ස්වභාවයෙන් ඇතිවන්නා වූ යම් චේතනාවක් ඇද්ද? ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද
අනිත්‍යයි 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 ඒ සියලු සංඛාර මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් ඇතිවන්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා විනාශ වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහපත් ස්වභාවයෙන් හටගන්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 යහපත් ස්වභාවයෙන් හටගන්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අයහපත් ස්වභාවයෙන් හටගන්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුරින් හටගන්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා විනාශ වී යන හින්ද අනිත්‍යයි 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 දුරින් හටගන්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟින් හටගන්නා වූ යම් චේතනාවක් ඇද්ද ඒ සියලු චේතනා හේතුන් නිසා හටගත් හින්ද වහා විනාශ වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු චේතනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතීතයේ නිරුද්ධ වී ගිය යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද වහා වෙනස් වී ගිය හින්ද අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනාගතයේ හට නොගත්තා වූ යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගන්නා හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වර්තමානයේ හටගෙන තිබෙන යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද
අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමායයි සලකන යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගත් හින්ද වහ වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 තමායයි සලකන යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ තමාගෙන් බාහිරයයි සලකන යම් සිතක් නැද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගත් හින්ද වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගුරුසු ස්වභාවයෙන් පවතිනා වූ යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගත් හින්ද වහ වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සියුම් ස්වභාවයෙන් පවතිනා වූ යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගන්නා හින්ද වහ වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යහපත් විදිහට පවතිනා වූ යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගත් හින්ද වහ වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අයහපත් විදිහට පවතිනා වූ යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගත් හින්ද වහ වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දුරින් හටගන්නා වූ යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් හේතුන් නිසා හටගත් හින්ද වහ වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 දුරින් හටගන්නා වූ යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ළඟ තිබෙන්නා වූ යම් සිතක් ඇද්ද ඒ සියලු සිත් අනිත්‍යයි 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 ඒ සියලු සිත් මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. සියල්ලම හේතුන් නිසා හටගත් හින්ද සියල්ලම වහා විනාශ වී යන හින්ද සියල්ලම අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි. සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සියල්ලම වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. අනිත්‍යයි, 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 අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි. සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය වූ සියල්ලෙන්ම නිදහස් වීම පිණිස මේ අනිත්‍ය භාවනා මානසිකාරය තුලින් මාගේ ප්‍රඥාව වැඩි